හරි ආයුබෝවන් දුවේ පුතේ සියලු දෙනාම බොහොම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට මේ Paint Up නාලිකාව ඔයාලා වෙනුවෙන් චිත්‍ර විෂය සහ මේ අදාළ ප්‍රායෝගික කොටස් පිළිබඳව ඔයාලා දැනුවත් කරන මගේ නාලිකාවෙන් සියලු දෙනාම නැවතත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ පාඩම පුතේ 9 ශ්‍රේණිය චිත්‍රකලාව 9 ශ්‍රේණියේ දරුවන්ට මම මේ පාඩම සූදානම් කරගෙන හිටියේ සජීවීව ඔබ සියලු දෙනාටම පාඩම කරන්න තමයි සූදානම් කරගෙන හිටියේ. සජීවී පාඩමක් විදිහට, ලයිව් පාඩමක් විදිහට ශ්‍රී ලංකාවේ අපේ ඉන්න ආදරණීය දුවලා පුතාලා සියලු දෙනාටම මේ පාඩම නරඹන්න පුළුවන් විදිහේ පාඩමක් නිර්මාණය කරන්න තමයි මම සූදානම් සිටියේ. නමුත් විවිධ හේතුන් මත මේ පාඩම සජීවීව කරගන්න බැරි වුණා. නමුත් මම ඒකම නැවත මේ පාඩම ඔයාලා වෙනුවෙන් සූදානම් කරගත්තා. මේ විදිහට පාඩම ඔයාලට එකතු කරනවා. මේ පාඩමේ සියලුම කරුණු ඔයාලට පැහැදිලි කරලා දෙනවා. මේ පාඩම විතරක් නෙමෙයි පුතේ පළවෙනි වාරයට අදාළ පාඩම් කිහිපයක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. මේ පාඩම ඇතුලේ මම ඔයාලට එක්ක කතා කරනවා සඳකඩ පහන, මුරගල, ඒ වගේම කොරවක්ගල, ඒ වගේම පියගැට පෙළ. මේ පාඩම් මේ හතර එකට අද කතා කරනවා. මේ ආගමික බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක් ආශ්‍රිතව නිර්මාණය වන නිර්මාණාත්මක දේවල් ගැන කතා කරද්දී මේ පාඩම් මේ කොටස් හතර ගැන අපි කතා කර යුතුමයි. ඒ නිසා මේ පාඩම මම තෝරගත්තේ ඔයාලත් එක්ක. ඒ වගේම ආදරණීය දුව පුතේ මතක් කරන්න ඕනේ. ඔයාලට මේ විදිහට තියරි පාඩම් ටික කරනවා වගේම මම සෑම වසරකටම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම තියරි පාඩම් මේ විදිහට කරනවා වගේම ප්‍රායෝගික පාඩම් ටිකත් පිළිවෙලකට ඒ වගේම පියවරෙන් පියවර ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන් විදිහේ ප්‍රායෝගික පාඩම් ටිකක් සූදානම් කරනවා. මේ වෙන විට ඒ සියලු පාඩම් සූදානම් කරමින් සිටින්නේ. ඒ නිසා තමයි අද මම ඔයාලත් එක්ක සජීවීව පාඩම් කරන්න හැදුවේ. එතකොට මම වෙනත් ඊට පස්සේ මම ඔයාලට මේ ප්‍රායෝගික පාඩම් ටික එකතු කරන්න බලාගෙන. නමුත් මම ප්‍රායෝගික පාඩම් ටිකත් දැන් සූදානම් කරගෙන සිටින නිසා ඉස්සරහට ඔයාලට මගේ ප්‍රායෝගික පාඩම් 9 ශ්‍රේණිය විතරක් නෙමෙයි පුතේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ ප්‍රායෝගික පාඩම් තියරි පාඩම් සියල්ල මම මේ විදිහට අරන් එනවා. ඒ නිසා අද මම ඔයාලත් එක්ක මේ විදිහට කතා කරන්නේ 9 ශ්‍රේණියේ පළවෙනි පාඩම. 9 ශ්‍රේණියට මම කරපු පළවෙනි පාඩම තමයි මේක. එතකොට 9 ශ්‍රේණියේ පළවෙනි පාඩමට මම තෝරගත්තේ ඉස්සෙල්ලම කතා කරන්න සූදානම් කරගත්තේ සඳකඩ පහන. මේ පාඩමේ පාඩම සහ මේ පාඩමට අදාළ ප්‍රශ්න මම ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඔයාලට මගේ YouTube නාලිකාව Paint Up නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම නාලිකාව යටින් කමෙන්ට් තීරුවේ ඔයාලා මට පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මේකේ පාඩම කොහොමද කියලා මට පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලා. හේතුව මට මේ පාඩම් වල අදහස් ඔයාලගෙන් ලැබුණොත් තවත් මීට වඩා හොඳින් පාඩම ඔයාලා වෙනුවෙන් සකස් කරන්න මට පුළුවන් නම් මට ඒ ඔයාලට පුළුවන් අදහසක් දක්වන්න ලයික් එකක් දාන්න. ඊට පස්සේ පාඩම මට තවත් වඩා හොඳ විදිහට ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. හරි එහෙනම් අපි දුවේ පුතේ පාඩමට යමු. අපි බලමු ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ මොකද්ද? මම ඔයාලට කිව්වා අද කතා කරන්නේ මගේ පළවෙනි පාඩම සඳකඩ පහන. නේද? සඳකඩ පහන. හරි පුතේ. සඳකඩ පහන කියලා කියන්නේ මොකද්ද? සඳකඩ පහන කියලා කියන්නේ පුතේ අපි පඩි පෙළක පහළ අපි පඩි පෙළක් පහළ පාපිස්නාවක් විදිහට පාවිච්චි කරපු දෙයක්. මේක මුලින්ම නම් තිබුණේ අර්ධ කවාකාර හැඩය නෙමෙයි. අපි පස්සේ දැක්ක අර්ධ කවාකාර හැඩය කියලා. නමුත් මේක මුලින් තිබුණේ හතරැස් හැඩයක්. පස්සේ කාලෙක තමයි මේක පුතේ මොකද්ද වෙන්නේ? අර්ධ කවාකාර හැඩයක් එන්නේ. හැබැයි මේක අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ පහු කරන් එනකොට මහනුවරට යනකොට මොකද වෙන්නේ පුතේ? මේක මෙන්න ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. ඒ නිසා මෙන්න මේ ගැන අපි කියලා දෙනවා ඔයාලට. එතකොට
මේ හතරස් ගල් පුවරුව හිස් ගල් පුවරුව පඩිපෙළ පාමුල තිබ්බ හිස් ගල් පුවරුව ටික කාලයක් යනකොට අර්ධ කවාකාර හැඩයක් ඇවිල්ලා ඒ අර්ධ කවාකාර හැඩයට මොකද වෙන්නේ පුතේ? මෙන්න මෙහෙම තීරු වෙන් කරලා ඒකට කැටයන් එකතු කරනවා. නේද? කැටයම් එකතු කරනවා. පස්සේ කාලෙකත් මේකේ කැටයම් තියෙනවා. නමුත් මෙන්න මේ අපි මේ දකින සඳකඩ පහන තමයි පුතේ අපි බොහෝ දුරට කතා කරන්නේ. මොකද මේ මැද අපිට මේ මැද යුගයේ අපිට හම්බෙන මේ හතරැස් එකෙන් පස්සේ මේ අර්ධ කවාකාරයට එනකොට ඊට පස්සේ ඒ සඳකඩ පහන තමයි පුතේ සුවිශේෂීව අපි කතා කරන්නේ. මොකද මේ කැටේ මේ අර්ධ කවාකාර සඳකඩ පහනත් මුල් කාලේ කැටයම් තිබුණේ නැහැ හිස්. එකක් හිස් නිකන් ගල් පූරුවක් විතරයි තිබුණේ. නමුත් පස්සේ කැටයම් එකතු කරලා ඒක අලංකාර වෙනවා. හරි. අපි බලමු. එතකොට සඳකඩ පහන කියලා කියන්නේ පුතේ සඳකඩ පහන කියලා කියන්නේ මොකද්ද? පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල පිහිටි අර්ධ කවාකාර කැටයම් පුවරුව පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල පිහිටි අර්ධ කවාකාර කැටයම් පුවරුව තමයි පුතේ සඳකඩ පහන කියලා කියන්නේ. එහෙනම් සඳකඩ පහන කියලා කියන්නේ මේකයි කියලා මතක තියාගන්න. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල පිහිටි අර්ධ කවාකාර කැටයම් පූර්ව කුමන නමකින් හැඳින්වේද කියලා. ඒතර අපිට සඳකඩ පහන කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරි. අපෙන් තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි සඳකඩ පහන හඳුන්වන වෙනත් නම් දෙකක් නම් කරන්න කියලා කිව්වොත් අපිට මෙන්න ලියන්න වෙනවා. මොකද මෙතන තියෙනවා. ඉර හඳ ගල අඩජන්න පාෂාණ අඩසඳ පහන පාටිකා මේවා කියන්නේ මේවත් තමයි මෙන්න සඳකඩ පහනට සමාන වචන නේද? ඒතකොට සඳකඩ පහන කියනකොට වෙනත් වචන තමයි ඉර හඳගල අඩචන්න පාසාන පාටිකා නැත්නම් අඩසඳ පහන කියලාත් කියනවා. මේවා තමයි මතක තියාගන්න මේවා. ඊට පස්සේ අපි බලමු ඔන්න දැන් හතරස් ගල් පූර්වෙන් අනුරාධපුර පොළොන්නරු යුගවලදී එතකොට දැන් ඔන්න ගල් ප්‍රදායක තිබුණු හතරස් ගල් පූර්ව මේක පුතේ මේක මුල් කාලේ ගල් පූර්ව නේද? මේක මුල් කාලේක ඊට පස්සේ මේකට එනකොට මේක පුතේ හම්බෙන්නේ අපිට අනුරාධපුර පොළොන්නරු යුගවලදී මේ අර්ධ කවාකාරයක හම්බෙනවා. එතකොට මේ ත්‍රිකෝණාකාරයක අපි මහනුවර යුගයේදී දකිනවා. මහනුවර යුගයේදී අපිට හම්බෙනවා. මෙන්න විකාශන වෙලා එනවා. මුල් කාලේ හතරස් කටයම් රහිත ගල් පූර්වක් තියෙනවා. ඊට පස්සේ අඩසඳ හැඩ නැත්තම් අපි කියන අර්ධ කවාකාර ගල් පූර්වක් තියෙනවා හිස් එකක්. පස්සේ ඒකට ඒකට තීරු එකතු වෙලා කැටයම් එකතු වෙනවා. ඊට පස්සේ මහනුවර යුගයට වගේ යනකොට මේක ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. එහෙනම් මෙන්න මේ එතකොට අපි ඒක මතක තියාගන්න වෙනවා. අපි ප්‍රශ්නයක් අහනවා. අනුරාධපුර පොළොන්නරු යුගවලින් පසුව මහනුවර යුගයේදී සඳකඩ පහනේ සිදුවෙන වෙනස්කම් දෙකක් නම් කරන්න කියලා පුතේ මෙන්න අපි එකක් කතා කරා. හැඩය වෙනස් වෙනවා. ඊට පස්සේ අපි බලමු තව මොකද්ද වෙන්නේ? තව වෙනවා පුතේ මම ඒ වෙලාවේ මතක් කරන්න මේ වෙලාවේ මම එකත් මතක් කරන්නම්. මහනුවර යුගයට යනකොට පුතේ මේ තීරු අනුරාධපුර යුගයේ අපි දැකපු මේ තීරු ක්‍රමේ චුට්ටක් වෙනස් වෙනවා. නේද? ඒ වගේ මේ මෙතන තියෙන මේ අඩසඳ මෙතන තියෙන අර්ධ කවාකාර වෘත්තයේ තිබුණේ පුතේ අර්ධ නෙළුම් මලක් තිබුණේ. නමුත් මහනුවරදී සම්පූර්ණයෙන්ම නෙළුම් මලක් රවුමට මෙහෙම නිර්මාණය කරනවා. ඊට පස්සේ මේ විවිධ නිර්මාණ මේ ත්‍රිකෝණාකාර හැඩයට ඒකතු කරනවා. නේද? ඒක තමයි වෙන්නේ. එතකොට මොකද හැඩය වෙනස් වෙනවා. මම ඉස්සලා කියව ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? හැඩය වෙනස් වෙනවා. මහනුවරට යනකොට අනිත් එක තමයි කැටයම් වල වෙනස්කමක් වෙනවා. කැටයම් වල අර තිබුණු තීරු ක්‍රමයේ ඉවත් වෙනවා. ඊට පස්සේ අර්ධ කවාකාර නෙළුම් මල වෙනුවට අර්ධ නෙළුම් මල වෙනුවට සම්පූර්ණ නෙළුම් මලක් එකතු වෙනවා. ඊට පස්සේ සත්වාවලි සතුන් සියල්ල ඉවත් වෙලා නිකන් ලියවලක් බවට විතරක් පත් වෙනවා. එහෙනම් මෙන්න මේවා තමයි මේ වෙනස්කම්. මේ වෙනස්කම් මතක තියාගන්න. හරි. එතකොට
මුල් අවස්ථාවේ කැටයම් රහිතව උච්ච සඳකඩ පහන ක්‍රමිකව ඔන්න කැටයම් එකතු වෙලා ඔන්න හැදෙනවා විවිධ නිර්මාණ අපි දැන් කතා කරන විවිධ නිර්මාණ හැදෙනවා නේද? එතකොට දැන් මේ ගැන විවිධ මත මම කලින් කිව්වා විවිධ මත පළ වෙලා තියෙනවා. මේ තියෙන සඳකඩ පහනේ මොනවද මේ කියන්නේ කියලා. අපිට අනුරාධපුර යුගයේ හම්බෙනවා කලාත්මක සඳකඩ පහන කොහෙද හම්බෙන්නේ පුතේ? බිසෝ මාලිගාවේ සඳකඩ පහන අපිට හම් වෙනවා. බිසෝ මාලිගාවේ සඳකඩ පහන පුතේ මෙන්න තියෙනවා මෙන්න මේ කියන දේවල්. පළවෙනිම සඳකඩ පහනේ බලන්න ඒක හොඳට බලා ගන්න. සඳකඩ පහනේ පුතේ මෙන්න සඳකඩ පහන තියෙන මේ විදියට නේද? මේ අර්ධකවාකාර එකක්. මේකේ පළවෙනි තීරුව මෙන්න මේ තීරුව. පළවෙනි තීරුව පුතේ මොනවද තියෙන්නේ? ගිනි දැල්ලක්. ගිනි දැල්ලක් තියෙන්නේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයා කියන දේ තමයි, කියන අදහස තමයි අපි මේ පාඩමට අරන් තියෙන්නේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්මයාගේ අදහස තමයි, මතය තමයි අපි සඳකඩ පහන වෙනුවෙන් මේ පාඩමේ ගන්න. ඒ නිසා අපෙන් අහන්නේ මේකට අදාළ ප්‍රශ්න. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයා කියපු අදහස අනුව අපෙන් අහනවා පළමු තීරුව නැත්නම් ගිනි දැල්ල තීරුවෙන් ගිනි දැල්ල කැටයම ඇති තීරුවෙන් මොනවද කියවෙන්නේ කියලා. මොකද්ද සංකේතවත් වෙන්නේ කියලා අපෙන් අහනවා. ඒ නිසා අපි ඒව මතක තියාගන්න වෙනවා. ගිනි දැල්ල මෙන්න මේ මං කිව්ව මෙන්න මේ තීරුවේ ගිනි දැල්ල දෙනවා පළවෙනි තීරුවේ. ඒකෙන් කියන්නේ පුතේ තෘෂ්ණාව, රාගය, ආශාව, ගින්න මේ රාග ගින්න, ආශාව, තෘෂ්ණාව කියන අදහස් තමයි කියවෙන්නේ. ඊට පස්සේ දෙවෙනි තීරුවට යනකොට පුතේ ඔන්න දෙවෙනි තීරුවට යනකොට පුතේ මොකද වෙන්නේ? සත්වාවලියක් ඉන්නේ. සත්තු ටිකක් වෙන්න මේකේ ඉන්නවා. එක්කිනා පිටිපස්සේ එක්කිනා වෙන්න මෙහෙම දුවනවා. කවුද ඉන්නේ මේ සත්තු ටික? ඇත් ඊට පස්සේ අස්, ගව, සිංහ. මෙන්න මේ රූප මේ සත්තු හතර දෙනා තමයි පිළිවෙලට මෙන්න එක පිටිපස්සේ එක මේ දුවන සංකේතයක් තමයි, දුවන කැටයමක් තමයි අපිට මේ තීරුවේ දක්නට ලැබෙන්නේ. මේක දෙවෙනි තීරුව නේද? පළවෙනි තීරුවේ ගිනි දැල්ල. හරි. ඊට පස්සේ මේක 1 මේක 2 ඔන්න. ඊට පස්සේ මෙන්න තුන්වෙනි තීරුවේ මොනවද තියෙන්නේ? තුන්වෙනි තීරුවේ තියෙන පුතේ සංකීර්ණ ලියවැලක්. සංකීර්ණ ලියවැලක්. මේක තියෙන ලියවැලක්. මේක ලියවැලක් තියෙන. මේ ලියවැලෙන් කියවෙන්නේ මොකද්ද? මම අපි අරගත්තේ මේ සත්තාවලියෙන් කියන්නේ පුතේ මොකද්ද අපි කිව්වද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන අපේ බෞද්ධ ආගමික ඉගැන්වීම් තමයි මෙතන තියෙන්නේ. ඒතකොට ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එක තමයි මෙතනින් නිරූපණය වෙනවා කියලා සෙනරත් පරණවිතාන මහත්තයා කියන්නේ. අස්, ගව, සිංහ කියන මෙන්න මේ සත්තු තුන්දෙනාගෙන් කියවෙන්නේ මොනවද? ජාති, ජරා, ඊට පස්සේ ව්‍යාධි, මරණ කියන ඒවා. මේවා තමයි කියවෙනවා කියලා පරණවිතාන මහත්තයා කියන්නේ. දෙවෙනි අර අපි සංකීර්ණ අපි කියපු සංකීර්ණ ලියවැලෙන් කියන්නේ පුතේ තෘෂ්ණාවේ වෙලීම, ආශාවේ වෙලීම කියන එක තමයි තුන්වෙනි එකෙන් කියන්නේ පරණවිතාන මහත්තයා. ඊට පස්සේ හතරවෙනි එකෙන් කියන්නේ මොකද්ද? හතරවෙනි එකෙන් කියන්නේ මොකද්ද? ඒකේ තියෙන්නේ මෙන්න හංසාවලියක්. හංසයා කියන්නේ පුතේ දියෙන් කිරි වෙන් කරලා බොන්න පුළුවන් જાතිය සතෙක්ලු. හංසයා කියන්නේ දියෙන් කිරි වෙන් කරලා බොන්න පුළුවන් જાතිය සතෙක්ලු. එතකොට මොකද වෙන්නේ? මේ ටිකේ මේ 1 2 3 කියන මෙන්න මේ තීරු තුනේම තිබුණු ආශාව, තණ්හාව, ජාති, ජරා, ව්‍යාධි, මරණ, තෘෂ්ණාවේ වෙලීම කියන මේ කාරණා ඔක්කොම ටික වෙන් කරලා මේ හංසයා මොකද කරන්නේ? මෙන්න මේ තීරුවේ ඉන්න හංසයා මොකද කරන්නේ? සත්‍ය අවබෝධ කරගන්නවා. පරණවිතාන මහත්තයාගේ අදහස බලන්න පුතේ කොච්චර ලස්සනද නේද? එතකොට මෙන්න සත්‍ය අවබෝධ කරගෙන ඒ ගමන යනවා. ඒ ගමන යනකොට වෙන්න මොකද කරන්නේ? ඊළඟ පස්වෙනි තීරුවේ මොකද තියෙන්නේ? පස්වෙනි තීරුවේ සරල ලියවැලක් තියෙන. මේක සරල ලියවැලක් තියෙන. මේ සරල ලියවැලෙන් කියන්නේ බැඳීම් වලින් ලිහිල් වෙන්න. දැන් මේ සත්‍ය අවබෝධ කරගෙන බැඳීම් වලින් ලිහිල් වෙනවා මෙයාලා. ලිහිල් වෙලා 6 වෙනි එනකොට 6 තියෙනවා මොකද්ද පුතේ? නෙළුම් මලක් මෙතන. අඩ නෙළුම් මලක් තියෙනවා. ඒ නෙළුම් මලෙන්
නිවන කියන එක සංකේතයක් වෙනවා. මේ බෞද්ධාගමික ස්ථානයකට බෞද්ධාගමික විහාරස්ථානයකට බෞද්ධාගමික සිද්ධාස්ථානයකට ඇතුළු වෙන පියකට පෙළ පාමුල පහලින්ම අපිට හම්බ වෙන නිර්මාණය තමයි පුතේ මේක. එතකොට මේ නිර්මාණයේ සියලු දහම කැටි වෙලා තියෙනවා කියලා තමයි පරණවිතාන මහත්තයා කියන්නේ. අපිට ඒක සාධාරණව දකින්න පුළුවන් වෙනවා. මොකද පරණවිතාන මහත්තයා මේ අදහස ඇත්තටම සාධාරණව දකින්න පුළුවන් සහ ඒක සත්‍යයක් කියන එක පිළිගන්න වෙනවා. මේක පිළිවෙලින් එතුමා බොහොම අපූර්වට විග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙන්න තෘෂ්ණාව ආශාව රාග ගින්නෙන් වෙලිච්ච මිනිස්සු ජාති ජරා ව්‍යාධි මරණ කියන වෙලිච්ච මිනිස්සු තෘෂ්ණාවෙන් වෙලිලා හිටව මිනිස්සු දැන් මෙන්න හංසයා දියෙන් කිරිවෙන් කරගත්තා වගේ සත්‍ය අවබෝධ කරගෙන පැදීම් වලින් ලිහිල් වෙලා නිවන කරා යනවා. ඒක තමයි මේ සඳකඩ පහලින් කියන්නේ කියලා ඔන්න පරණවිතාන මහත්තයා අපිට කියනවා. එහෙනම් පුතේ බොහොම පැහැදිලි ඔයාලට පැහැදිලි සඳකඩ පහනේ මේ කතාව මේක මතක තියාගන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න මොකද්ද සඳකඩ පහන කියලා කියන්නේ මොකද්ද කියන එක මතක තියාගන්න. සඳකඩ පහනට අදාළ තවත් සඳකඩ පහන හඳුන්වන වෙනත් නම් ඔයාලා මතක තියාගන්න. මේ ටික අහනවා පුතේ අනිවාර්යෙන් ප්‍රශ්න වලට අහනවා. මහනුවර යුගයට යනකොට මොකද වුනේ වෙනස් වීම වුණා. පොළොන්නරු යනකොට වෙනස් වීමක් වුණා. අපි ඒ ගැන කතා කරන්නේ අපි බලමු පොළොන්නරු යුගයට යනකොට පොළොන්නරු යුගයේදී සඳකඩ පහනේ වෙනස්කමක් වුණා. හැඩේ වෙනස්කමක් වුණේ නෑ පුතේ. නමුත් මොකද්ද වුනේ? මෙන්න මේ දෙවන පේලියේ ඉන්න ඇත් අස් සිංහ ගව කියන රූප හතරේ මෙන්න මේ ගවයා ඉවත් වෙනවා. ඇයි පුතේ මේ ගවයා ඉවත් වෙන්නේ? මේ ගවයා ඉවත් වෙන්නේ ඇයි? ඇයි දැන් ගවයාට ඉන්න බෑ කියලා ගියාද? නෑ. ගවයා ගියේ කොහොමද? ගවයා ඉවත් වෙන්නේ Hindu බලපෑම මත. පොළොන්නරු යුගය කියන්නේ පුතේ බොහෝ දුරට පොළොන්නරු යුගය කියලා කියන්නේ ලංකාවේ දමිළ පාලකයෝ වැඩි කාලයක් පාවිච්චි කරපු රාජධානියක්. දමිළ පාලකයෝ පාලනය කරද්දී මේ දකුණු ඉන්දියානු පාලකයෝ මේක හිටියේ. දකුණු ඉන්දියානු පාලකයෝ ඉන්නකොට මෙයාලගේ ප්‍රධාන ආගම වෙන්නේ මොකද්ද? Hindu ආගම. එතකොට Hindu ආගමේ ඇතුලේ Hindu ආගම තුළ බලවහම ප්‍රධාන ආගමික සංකේතයක් තමයි නන්දි ගවයා. එහෙනම් මේ ගවයා සංකේතය මෙයාලගේ ආගමේ ප්‍රධාන සංකේතයක් නිසා Hinduන් විසින් ඉල්ලීමක් කරනවා ගවයා ඉවත් කරන්න. සඳකඩ පහනේ ගවයා Hinduන් විසින් ඒ ඉල්ලීමක් මත ඔන්න ඉවත් වෙනවා. නේද? Hindu බලපෑම මත අස් සිංහ කියන රූප ටික විතරයි තියෙන්නේ. ඇත්තස් සිංහ රූප ටිකේ පුතේ මොකද වෙන්නේ? ඇත්තස් සිංහරකේ රූප ටිකේ වෙන්නේ දැන් අර මොකද්ද අපි කිව්වා තීරුවල මෙන්න සඳකඩ පහනේ එකත් මම ඔයාලට කියලා දෙන්නම්. සඳකඩ පහනේ තීරුවල එක පිටිපස්සේ එක දුවපු සත්තු ටික වෙනස් වෙලා තීරුවලට වෙන් වෙලා මෙයාලා එනවා. මෙයාලා එක එක්කෙනාට වෙන තීරු ආවා. ඇතා යන්නේ එකම වෙනම තනියෙන් තීරුවක. ඊට පස්සේ අශ්වය යන්නේ තනි තීරුවක, සිංහය යන්නේ තව තීරුවක. එයාලට තීරු වෙන් වුණා. නේද? ඔන්න වෙනස්කමක් වුණා. එහෙනම් පොළොන්නරු යුගයේ සඳකඩ පහන ගැනත් මතක තියාගන්න. පොළොන්නරු යුගයේදී වෙච්ච වෙනස්කම් ටිකත් මතක තියාගන්න. ඊට පස්සේ මහනුවර යුගයේදී වෙච්ච වෙනස්කම් ටිකත් ඔයාලා ඔන්න මතක තියාගන්න. ඔයාලට පැහැදිලි පාඩම. එහෙනම් අපි බලමු සඳකඩ පහන් අපිට එක යුගවලදී හම්බෙන හොඳම සඳකඩ පහන් කලාත්මක සඳකඩ පහන් මොනවද කියලා අපි බලමු. අනුරාධපුර යුගයේදී, පොළොන්නරු යුගයේදී, මහනුවර යුගයේදී අපිට හම්බෙන කලාත්මක සඳකඩ පහන් මොනවද කියලා බලමු. හරි පුතේ මේ තියෙන්නේ අනුරාධපුර යුගයේ කලාත්මක සඳකඩ පහන අපිට හම්බ වෙන තැන මොකද්ද? අනුරාධපුර පිසෝමාලිගේ සඳකඩ පහන. අනුරාධපුර පිසෝමාලිගේ සඳකඩ පහන තමයි අපිට අනුරාධපුර යුගයේදී අපිට හම්බෙන කලාත්මක සඳකඩ පහන විදිහට හඳුන්වන්නේ. ඒ වගේම වෙන්න පොළොන්නරු යුගයේ මම ඔයාලට කිව්වා නේද හංසයා වෙනම, ඇත්තු වෙනම නේද? අශ්වෝ වෙනම ගමන් කරන මෙන්න තීරු තියනා වෙනම. පොළොන්නරු යුගයට එනකොට පොළොන්නරු යුගයේ වටදාගේ සඳකඩ පහන තමයි අපිට කලාත්මක සඳකඩ පහන විදිහට හඳුන්වන්නේ.
මහනුවර යුගයේදී අපිට හම් වෙන කලාත්මක සඳකඩ පහන දළදා මාලිගයේ සඳකඩ පහන. මේ ටික මතක තියාගන්න. ඔන්න. එතකොට මේ අනුරාධපුරයේ විසූ මාලිගයේ සඳකඩ පහන, පොළොන්නරුව වටදාගේ සඳකඩ පහන, මහනුවර නම් දළදා මාලිගයේ සඳකඩ පහන. මං ඔයාලට කිව්වා මේකෙන් ප්‍රශ්න ඇහෙනවා. අපෙන් අහනවා මේක. 9 වසරට විතරක් නෙමෙයි පුතේ 10 වසරටත් අහනවා. 11 වසරටත් අහනවා. සාමාන්‍ය පෙළ විභාගයටත් අහනවා පුතේ. මොකද්ද? අනුරාධපුර යුගයේදී හමු වෙන කලාත්මක සඳකඩ පහන හමු වෙන ස්ථානය දක්වන්න කියලා එනවා. එතකොට පුතේ මොකද්ද? විසූ මාලිගයේ සඳකඩ පහන. අපිට පොළොන්නරුවේ යුගයේ හම් වෙන හොඳම සඳකඩ පහන කොහෙන්ද හම් වෙන්නේ කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. මහනුවරගේ සඳකඩ පහන හොඳම සඳකඩ පහන කලාත්මක සඳකඩ පහන හම් වෙන්නේ කොහෙන්ද කියලා අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. නේද? ඒ නිසා මේ තුනත් මතක තියාගන්න ওই විදිහට මෙන්න මේවා කොහෙද තියෙන්නේ කියලා. හරි. අපි එහෙනම් යමු මුරගල කියන පාඩමට. හරි පුතේ අපි බලමු මුරගල. මුරගල කියන පාඩමට අපි යනකොට මුරගල බලමු. මුරගල අපි මොකද්ද? මුරගල කොහෙද හම්බෙන්නේ? මුරගල කියන්නේ මොකද්ද කියන එක බලමු. අර සඳකඩ පහන පාඩමේ වගේ සඳකඩ පහන කියන්නේ මොකද්ද කිව්වා වගේ මුරගල කියන්නේ මොකද්ද කියන එකක් තියෙනවා. ඒකත් අපි ප්‍රශ්න වලට එන්න පුළුවන් නිසා බලමු මේක. පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල සඳකඩ පහනට දෙපසින් නැති කැටයම් සහිත ගල් කූරුව මුරගල නමින් හැඳින්වේ. ඔන්න මුරගල කියලා කියන්නේ මොකද්ද? පූජනීය ස්ථානයකට පිවිසෙන පඩිපෙළ පාමුල. සඳකඩ පහන දෙපසින් නැති කැටයම් සහිත ගල් කූරුව මුරගල නමින් හැඳින්වේ. නේද? එහෙනම් මුරගල කියලා කියන්නේ මොකද්ද කියන එක මතක තියාගන්න පැහැදිලිව. ඊට පස්සේ මේක මුරගල කියන එක පුතේ මුරගල තියෙන්නේ කොහමද? කොරවක් ගලයට පහළින්. කොරවක් ගලට මුක්කුවක් ගැහුවා වගේ. නේද? කොරවක් ගල ඉස්සරහට ලිස්සලා ඒ කියන එකට හිටවපු ගල් කණුවක් වගේ තියෙන. එහෙම නෙවෙන්නේ නේද? ඔව් එහෙම තමයි වෙන්නේ. පඩිපෙළ දෙපැත්තේ තියෙන කොරවක් ගල ඉස්සරහින් හිටවලා තියෙන්නේ. කොරවක් ගල ඉදිරියට ලිස්සාගෙන ඒ කියන එකට ගහපු කණුවක් මේ. නේද? එතකොට ඒක නිකම්ම තියන්න බැරි කමට ඒකට මොකද? විවිධ නිර්මාණ එකතු කරනවා. කැටයම් එකතු කරනවා. එහෙනම් මුරගල කොරවක් ගලේ ආධාරකයක් විදියටත් පාවිච්චි කරා කියලා නැත්නම් පියකට පෙළේ සවි ශක්තිය සඳහා මුරගල යොදා ගත්තායි කියලා කිව්වට වරද්දක් නැහැ. නේද? ඒ නිසා අපිට පුළුවන් කොරවක් ගල සඳහා ආධාරකයක් ලෙසත් පියකට පෙළෙහි සවි ශක්තිය උදෙසාත් මුරගල යොදාගෙන තියනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නේද? එතකොට කැටයම් දැන් අපිට දැන් මේ මුරගල පුතේ දැන් ඉස්සර මම කියන්නේ මුරගල කියන්නේ පඩිපෙළ දැන් කොරවක් ගල තියෙනවා. කොරවක් ගලට ඉස්සරහින් ගහමු මෙහෙම ගලක්. නේද? මොම ගලක්. එතකොට මේ ගල ඉස්සරලා නිකන් හතරස් එකක්ම තියෙන්න ඇති. අර සඳකඩ පහන වගේ. නේද? එතකොට දැන් මේ එතන තමයි සඳකඩ පහන තියෙන්නේ. මෙන්න පියකට පෙළ තියෙනවා. කොරවක් ගල මෙහෙන් තියෙනවා. නේද? එතකොට මේ ගල් කණුව ඉස්සරලා අපි සඳකඩ පහන කැටයම් රහිතව තිබ්බා වගේම කැටයම් නැතුව තිබ්බා වගේම මේකත් මේ මුරගල කියන එකත් කැටයම් නැතුව තිබ්බේ නේද? කැටයම් තිබුණේ නැහැ. පස්සේ මේකට පුතේ එකතු වෙනවා මොකද්ද? මොකක්ද එකතු වෙන්නේ? මෙන්න පුන් කලස. මේකට පුන් කලසක් දානවා. මේ ගල් අණු දෙකට දානවා. පස්සේ කාලෙක මේකට බහිරව රූප එකතු කරනවා. බහිරව රූප එකතු කරනවා කියන්නේ හැම. දැන් මෙතන මේ පුන් කලස තිබ්බට තව තැනක බහිරව රූපයක් තියෙනවා. පස්සේ තව එකතු වෙනවා නාගරුවක්. නාගරුවක් එකතු වෙනවා. මේ නාගරුව කියන සංකල්පය ගත්තාම නාගරුව තියෙන මුරගල් අපි දකිනවා විශේෂයෙන් අනුරාධපුර අපි ප්‍රදේශයේ දකිනවා මොනවද? නාගරුව සහිත මුරගල් අපි දකින්නේ ජලාශය ආශ්‍රිතව. වැව් ආශ්‍රිතව තමයි නාගරුව සහිත මුරගල දකින්නේ. එහෙනම් ජලයේ සංකේතවත් කරන්නේ නාගයා නිසා නාගයා සහිත මුරගල බොහෝ දුරට අපි දකිනවා වැව් ආශ්‍රිතව. ඊට පස්සේ නාරජු සහිත මුරගල කියන එක අවසානට පස්වෙනියට එනවා. පිටුවට මතක තියාගන්න කැටයම් රහිත ගල් පූර්වක් තියෙන්නේ. පස්සේ පුන් කලසට එනවා. ඊට පස්සේ බාහිර රූප එනවා. නාගරුව එනවා. ඊපස්සේ නාරජු සහිත මුරගල කියන එක එනවා. නාරජු සහිත මුරගල කියලා කියන්නේ මේ සියල්ලකේම එකතුවක්. කැටයම්
මොනවාද කැටයම් රහිතව දැන් මේ ගල් පුරුවට පොංකලසයි බහිරව රූපයයි ඊට පස්සේ නාගරුවයි කියන මේ ඔක්කොම එකතු කරලා නා රජු සහිත මුරගල හදනවා නිර්මාණය කරනවා. මේ ටික පිළිවෙලට මතක තියාගන්න වෙනවා ඔයාලට අනිවාර්යයෙන්ම. මොකද කැටයම් රහිතව පුංකලස බහිර රූප නාගරුව නාරජු කියලා පිළිවෙලට ඉහළ සිට පහළට මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු අනුරාධපුර යුගයේ විවිධ කැටයම් සහිත වෙලා මේ මුරගල නාරජු මුරගල දක්වාම වර්ධනය වෙනවා. නැත්තම් කැටයම් එකතු වෙනවා. නේද? ඒ වුණාට පස්සේ කාලෙක අපි දකින විවිධ අවස්ථාවලදී මුරගල කළුගල් ගඩොල් බදාම සහ ඒ වගේ විවිධ මාධ්‍ය එකතු කරලා නිර්මාණය කරන බවක් දකින්න තියෙනවා පස්සේ කාලෙක. හරි එතකොට මගේ පුතාලා දැන් හරි එතකොට දරුවනේ ඔයාලට අපි කතා කරා මුරගල කියන සංකල්පය මුරගල නිර්මාණය වුණේ කොහොමද මුරගල විකාශනය වුණේ කොහොමද කියලා කතා කරා. ඒ බලමු විවිධ අවධි අනුව කලාත්මක අතින් උසස් මුරගල් නිර්මාණය වුණා. විවිධ අවධි අනුව කලාත්මක අතින් උසස් මුරගල් නිර්මාණය වුණා. මෙහෙම නිර්මාණය වෙච්ච මුරගල් මොනවද කියලා බලමු. අනුරාධපුර යුගයේ රත්න ප්‍රාසාදයේ මුරගල සහ පොළොන්නරු යුගයේදී පොළොන්නරු වටදාගේ මුරගල තමයි අපි කියන්නේ අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ හම්බෙච්ච කලාත්මකම මුරගල කියලා අපි හඳුන්වන්නේ මේ මුරගල් දෙක. මොකද්ද? අනුරාධපුර යුගයේ අනුරාධපුරයේ අපිට හම්බෙන්නේ මෙන්න රත්න ප්‍රාසාදයේ මුරගල පොළොන්නරුවේ නම් වටදාගේ මුරගල. එහෙනම් පොළොන්නරු වටදාගේ මුරගල සහ රත්න ප්‍රාසාදයේ මුරගල කියන මුරගල් දෙක මතක තියාගන්න. මෙයාලට ප්‍රශ්න අහනකොට මේ වගේ අහන්නේ විශේෂයෙන් අහනවා අනුරාධපුර යුගයට අයත් කලාත්මකම මුරගල හමු වෙන්නේ කොහෙන්ද කියලා අපිට ප්‍රශ්නයක් අහනවා. ඒ වගේම ආයෙ ප්‍රශ්නයක් අහනවා පොළොන්නරු යුගයේ අපිට හමු වෙනවා පොළොන්නරු යුගයේ හමු වෙන කලාත්මකම මුරගල කොහෙන්ද හම්බ වෙන්නේ කියලා අපෙන් අහන්න පුළුවන්. ඒ නිසා මේ දෙකට උත්තර ලියන්න නම් අපිට මේ දෙක මතක තියාගන්න ඉන්න වෙනවා. හරි. එතකොට ඊට පස්සේ අපි බලමු මේ පූජනීය ස්ථාන ආශ්‍රිතව බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වන මේ නිර්මාණ වලින් අපි කතා කරා මේ වෙනකොට සඳකඩ පහන මුරගල ගැන. ඒ ආශ්‍රිතවම නිර්මාණය වන තවත් නිර්මාණයක් තමයි කොරවක්ගල. කොරවක්ගල කියන්නේ ඔන්න මතක තියාගන්න. කොරවක්ගල කියන්නේ මොකද්ද? පූජනීය ස්ථානයකට හෝ ගොඩනැගිල්ලකට පිවිසෙන පඩිපෙළ දෙපස හත්වලක් සේදු සුවිසල් ගල් පෝරු දෙක තමයි කොරවක්ගල කියලා කියන්නේ. මොකද්ද කොරවක්ගල කියලා කියන්නේ? පූජනීය ස්ථානයකට හෝ ගොඩනැගිල්ලකට පිවිසෙන පඩිපෙළ දෙපස හත්වලක් විදියට යොදපු සුවිසල් ගල් පෝරු දෙක තමයි කොරවක්ගල කියලා කියන්නේ. පඩිපෙළ දෙපැත්තේ අත්වැටක් විදිහට පාවිච්චි කරන්න තමයි කොරවක්ගල නිර්මාණය කරලා තිබුණේ. කොරවක්ගල එතකොට පුතේ කොරවක්ගලත් මුල්ම යුගයේදී කැටයම් නේද? දැන් අර මේ සඳකඩ පහන වගේම ඒ වගේම එතකොට මුරගල වගේම කොරවක්ගලෙත් කැටයම් තිබෙන විදිහක් නැහැ. මේ පස්සේ කාලෙක එකතු වෙන කැටයම් වලට පුතේ දැන් මේ කොරවක්ගලේ හැඩයත් එක්ක දැන් අපි බලමු පොඩ්ඩක් කොරවක්ගලක් කොහොමද තියෙන්නේ මේ කොරවක්ගලක හැඩය මේ තියෙන්නේ කොරවක්ගල හැඩේ මෙන්න නේද? ඔහොම හැඩයක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ බයි පැත්තට බලන්න මෙන්න පොළොන්නරු වටදාගේ කොරවක්ගල ඔහොම හැඩයක් තියෙනවා. එතකොට පුතේ කොරවක්ගල කියන මේ හැඩෙන් මේක ඇතුලේ මේ මොකද තියෙන්නේ කැටයම් ගත්තොත් මොනවද තියෙන්නේ? මකර කට තුලින් විහිදී යන රිද්මයානුකූල දිය රැල්ලක්. මකර කටකින් විහිදී යන රිද්මයානුකූල දිය රැල්ලක ආකාරයම තමයි මේ කැටයම් කරලා තියෙන්නේ. මකර කටකින් මේ බලන්න තියෙන මකර කට නේද? ඒක මකර කටෙන් විහිදී යන මකර කට. බලන්න දැන් මෙතන මකර කටින් විහිදී යන
දිය රැල්ලක් ආකාරයට තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතනත් එහෙමයි බලන්න. කොරව මකරකට විදිහට දිය රැල්ලක් ආකාරයට. ඒ ආකාරයට තමයි කැටයම් කරලා තියෙන්නේ. එතකොට කොරවක්ගලේ කැටයම සඳහා සිංහ රූප, මකර රූප, ගජසිංහ රූප, ඒ වගේම කාන්තා රූප යන ආදියත් පාවිච්චි කරලා තියෙනවා. කොරවක්ගල් වලට කැටයම් වලට සිංහ රූප පාවිච්චි කරලා තියෙනවා නේද? සිංහ රූප අරන් තියෙනවා. ඊට පස්සේ මේ මෙතන දැන් මේ සිංහ රූපයක්ම තියෙන්නේ මේ. සිංහ රූපයක් තියෙන්නේ. කොරනරු වටදාගේ කොරවක්ගලේ සිංහ රූපයක් තියෙනවා නේද? එතකොට සිංහ රූප තියෙනවා, දැන් මකර රූප තියෙනවා. මේ ගජසිංහ මේ ඇත්තුංග රූප තියෙනවා නේද? ගඩලාදිර විහාරයේ කොරවක්ගල් තියෙනවා නේද? එතකොට ගජසිංහ කියන එක තමයි මේ හදලා තියෙන්නේ. එතකොට ඒ වගේම කාන්තා රූපත් මේකේ දකින්න තියෙනවා. අනුරාධපුර පොළොන්නරු යුගවලදී කළුගලින් නිර්මාණය වෙච්ච කොරවක්ගල පස්සේ කාලෙක පුතේ ගම්පොළ යුගය වගේ යනකොට ගඩොල් සහ බදාම එකතු වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් මේ අපි දන්නවනේ අපි දන්නවා සියලුම නිර්මාණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වෙනකොට අනුරාධපුර යුගයේ ආරම්භ වෙලා පොළොන්නරු යුගය දඹදිනිය මේ ආකාරයෙන් ගම්පොළට ගිහිල්ලා මහනුවර රාජධානි වලට යනකොට අපේ රටේ අර තිබුණු ශිල්පීය කුසලතාවයන් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා සහ පාවිච්චි කරපු අමුද්‍රව්‍ය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ තිබුණු තාක්ෂණයේ පොඩි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශිල්පීන්ගෙත් පොඩි වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. මුල් කාලේ හිටපු දේශීය නමුත් ඉන්දීය කලාභාෂයන් එක්ක ගොඩනැගිච්ච නිර්මාණකරණයට හුරු වෙච්ච දේශීය ශිල්පීන්ට හිටියා මුල් කාලෙදී. අනුරාධපුර පොළොන්නරු යුගවලදී හිටියා දේශීය ශිල්පීන්. ඔය මේක ටික කාලයක් යනකොට අපි දන්නවා පොළොන්නරුවෙන් පස්සේ මහනුවර යුගයට යනකොට විශේෂයෙන් ගම්පොළ සහ මහනුවර යුගවලදී අපි දන්නවා අපිට හම්බෙලා තියෙන නිර්මාණ ගත්තාම මේ නිර්මාණවල බොහෝ දුරට නිර්මාණ ශිල්පීන් දකුණු ඉන්දියානු ශිල්පීන් අපි දන්නවා දැන් මේක පහළ තියෙන මේ ගඩලාදෙණිය විහාරයේ කොරවක්ගල ගත්තාම මේ නිර්මාණ ශිල්පියෝ ගඩලාදෙණිය විහාරය නිර්මාණය කරන්නේ කවුද? ගණේශ්වරාචාර්ය. ඒතකොට ගණේශ්වරාචාර්ය කියන්නේ දකුණු ඉන්දියානු ශිල්පියෙක්. දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පියෙක්. එතකොට මේ ශිල්පීන් තමයි මේක නිර්මාණය කරන්නේ. එතකොට දේශීය නොවන විදේශීය ඒ වගේම විදේශීය ආභාෂයන් එක්ක වෙනත් ආගමික සම්බන්ධතා තිබුණු ශිල්පීන් තමයි අපේ පසු කාලින දේශීය නිර්මාණ අපේ රටේ නිර්මාණ කරලා තියෙන නිසා මේ හේතුව එන්න ඇති නේද? ඒක තමයි වෙන්න හේතුව. මොකද දේශීය ශිල්පීන් මුල් කාලේ හිටියේ දේශීය ශිල්පීන්. නමුත් ඉන්දියාවේ තිබුණු ස්වර්ණමය යුගය ගුප්ත යුගයේ තිබුණු ආභාෂයන් එක්ක ගොඩනගා ගත්තා වූ ශිල්පීය කුසලතාවය තමයි ඒ වෙනකොට දේශීය ශිල්පීන් සතුව තිබුණේ. මේක ටිකෙන් ටික වෙනස් වුණා. ඉතින් ඒ අනුව මේ නිර්මාණත් වෙනස් වෙන්න පුළුවන් නේද? එතකොට පොළොන්නරුව සහ දැන් අපි කිව්වා කලින් පොළොන්නරුව සහ අනුරාධපුර යුගවලදී කළුගලින් නිර්මාණය වෙච්ච මේ කොරවක්ගල පස්සේ කාලෙක ගඩොල් බදාම භාවිතයනුත් නිර්මාණය කරන්න පටන් ගත්තා නේද? ඊට පස්සේ අනුරාධපුර පොළොන්නරු යුගවලදී කොරවක්ගලෙන් මකර සංකල්පය නිරූපණය වුණාට මහනුවර ගම්පොළ යුගයේදී ගජසිංහ සංකල්පයට හැරිලා තියෙනවා නේද? අන්න දැන් හරිනේ ඒකට අපි උදාහරණයක් තියෙනවා. මේ තියෙන මෙතන අපි දන්න මේ රත්න ප්‍රාසාදයේ කොරවක්ගල මේ මකර සංකල්පයේ කියන තැන තියෙනවා. මකරා කියන තැන තියෙනවා. නමුත් ගම්පොළ යුගයේ අපිට හම්බෙන මෙන්න ගඩලාදීනිට ආවන් පස්සේ ගඩලාදීනි ගජසිංහ කියන සංකල්පය තමයි නේද? එහෙනම් මෙන්න ඒ අපිට ඒකට නිදසුන් දෙක පැහැදිලිව අපිට දකින්න තියෙනවා. ඊට පස්සේ පඩිපෙළේ දිගපළල වෙනස් වෙනවා පුතේ. කොරවක්ගලේ දිගපළල වෙනස් වෙනවා. පඩිපෙළේ තියෙන උස මට්ටම් පඩි ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ අවධිවල අනුරාධපුරය පොළොන්නරුව මහනුවර මේ අවධිවල නැත්නම් ගම්පොළ යුගයේ වගේ මේ අවධිවලදී අපිට හම්බ වෙන අපිට හොයාගන්න පුළුවන් වෙච්ච කලාත්මකම කොරවක්ගල් කොහෙද දකින්න තියෙන්නේ කියලා.
අපි කලින් කිව්වා නේද? අනුරාධපුර යුගයේ නම් අපිට හම්බෙන්නේ රත්න ප්‍රාසාදයේ කොරවක්ගල. රත්න ප්‍රාසාදයේ කොරවක්ගල තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ පොළොන්නරු වටදාගේ කොරවක්ගල තමයි පොළොන්නරු රාජධානිය පොළොන්නරු යුගයේ ආශ්‍රිතව ගොඩනැගෙන කලාත්මකව කොරවක්ගල බවට අපි හඳුන්වා ගන්න. එතකොට ගම්පොළ යුගයේදී අපි ගඩලාදෙනියේ තියෙන කොරවක්ගල් තමයි කලාත්මකම කොරවක්ගල් විදිහට අපි හඳුනා ගන්න. එහෙනම් පුතේ කොරවක්ගල කියන පාඩමේ කොරවක්ගල කියන්නේ මොකද්ද? කොරවක්ගල කියලා කියන්නේ මොකද්ද පුතේ? පූජනීය ස්ථානවල ගොඩනැගිලි පිවිසෙන පඩිපෙළ දෙපස අත්ලක්ෂයේ යොදපු සුවිශාල ගල් පූර්දහ කියලා මතක තියාගන්න. ඊට පස්සේ කොරවක්ගල කොහොමද තියෙන්නේ? මකර කටකින් විහිදී යන වතුර දිය රළක් වගේ තමයි ගිනිසුලුවක් ආකාරයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ මකර කටේ විහිදින රිද්මයානුකූල දිය රැල්ලට ඇස්තොඩ ගිනිසුලුව මේ වගේ සංකල්ප තමයි තියෙන්නේ. මේවා සියුම්ම කැටයම් කරලා තියෙනවා නේද? ඒවා එතකොට ඊට පස්සේ මේ කැටයම් ඇතුලේ ගජසිංහ මකර රූප ඊට පස්සේ සිංහ රූප කාන්තා රූප වගේ රූපත් අපිට දකින්න තියෙනවා. මේ ටික ඔන්න විදිහට සරලව එකින් එක මතක තියාගන්න. හරිදරුනේ අපි දැන් බලමු පිය ගැට පෙළ කියලා කියන්නේ මොකක්ද? පිය ගැට පෙළ කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා. මේ පිය ගැට පෙළත් එක්ක තමයි මේ පිය ගැට පෙළත් එක්ක තමයි පුතේ දැන් අපි මේ කතා කරපු සඳකඩ පහන මුරගල කොරවක්ගල සියල්ල බැඳිලා තියෙන්නේ. මේ පිය ගැට පෙළ නිර්මාණය වීමත් එක්ක තමයි මේ නිර්මාණත් බිහි වෙන්නේ. පිය ගැට පෙළ කියන සංකල්පයත් එක්ක තමයි මේ සියල්ල බිහි වෙන්නේ. නේද? මොකද පිය ගැට පෙළ පාමුල පාපස්නාව පිය ගැට පෙළ ඉදිරියට තල්ලු වෙන නිසා ගහපු මුක්කුවට මුරගල ඊට පස්සේ පිය ගැට පෙළ නගිනකොට අත්පාරුට අපි අත්තට පාවිච්චි කරපු කොරවක්ගල තමයි මේ නිර්මාණ විදියට අපි දැන් කතා කරේ. එතකොට අපි ඒ එකින් එක විස්තර කරගත්තා. නැත්නම් ඒක මේ පීකට පෙළ නැත්නම් මේ අපි පීකට පෙළට එන්න කලින් මුරගල කියන්නේ මොකද්ද? කොරවක්ගල කියලා මොකද්ද? සඳකඩ පහන කියන්නේ මොකද්ද කියන එක කිව්වා වගේම පීකට පෙළ කියලා කියන්නේ මොකද්ද කියන එක අපි ටිකක් මතක තියාගනිමු. එතකොට මේ පීකට පෙළ කියලා කියන්නේ මොකද්ද? පුතේ පහළ මළුවකින් ඉහළ මළුවකට නැගීම සඳහා ඇති මාර්ගයක ඇති අවශ්‍යම අංගය පඩිපෙළ හෙවත් පියගැට පෙළ. මොකද්ද කියන්නේ? පහළ මළුවකින් ඉහළ මළුවකට නැගීම සඳහා ඇති මාර්ගයක ඇති අවශ්‍යම අංගය පඩිපෙළ. ඔව් ඉතින් මේ පහළ තැනක ඉඳන් ඉහළ තැනකට යන්න නම් මේ කොටසට අපි මොනවද? පියගැට පඩිපෙළ එකතු කරගන්න ඕන. නේද? ඊට පස්සේ තමයි මේ පියගැට පෙළ ඉස්සලා එන නිසා මෙතෙන්ට මුරගලක් ගැහුවේ. මේක යන්න අමාරු නිසා තමයි මේකට කොරවක්ගලක් එකතු කරගත්තේ. මේ පහලින් කකුල් දෙක පිහදාලා මෙහෙම යන්න තමයි අපි සඳකඩ පහනක් එකතු කරගත්තේ. ඊට පස්සේ මොකද්ද මෙතන පූජනීය ස්ථාන තියෙන නිසා ඒ ආදාර නිර්මාණ වෙච්ච විදිය මේනේ. සරලව ගත්තොත් එහෙම තමයි නිර්මාණය වුනේ. එතකොට මේ ආශ්‍රිත ගොඩනැගිච්ච චරිත අංග තමයි අපි කලින් මතක් කර හඳකඩ පහන මුරගල කොරවක්ගල යන අංග එකින් එකට මේවත් එක්ක සම්බන්ධයි නේද? මුල් කාලිනව අනිත් සියලු නිර්මාණ වගේම මේ පඩිපෙළ ගොඩක් දුරට කැටයම් රහිතව තමයි තිබුණේ. විශේෂයෙන් මේ අනිත් නිර්මාණ වලට වඩා පඩිපෙළ ගොඩක් වෙලාවට ගොඩක් තැන්වල තියෙන කැටයම් රහිතව තමයි. හැබැයි සුවිශේෂී තැන්වල කැටයම් එකතු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ ස්ථානයකට නගිනුට අර අපි ඉස්සර කිව්වා වගේ පහළ ස්ථානයක සිට ස්ථානයට නගිනකොට අපි මේ පහලින් ඇතුල් වෙනකොට අපි ඉස්සෙල්ලාම දකින්නේ මේ පිය ගැට පෙළේ නැත්තම් පඩි පෙළේ ඉදිරි මුහුණත. ඒ ඉදිරි මුහුණතේ තමයි මේ කැටයම් කරලා තියෙන්නේ. එතකොට පිය ගැට පෙළේ විසිතුරු මල් මෝස්තර වලින් අලංකාර කරලා නිර්මාණය කරලා තියෙනවා නේද? එතකොට පඩිපෙළ නැගීමට සඳහා අර මං කිව්වේ කෙනෙක් පැමිණෙනකොට ඉස්සෙල්ලාම දකින්නේ මේ ඉදිරි මුහුණතනේ. ඒකේ තමයි මේ ලස්සනට කැටයම් කරන්නේ. වාමන රූප, වජ්‍ර සංකේත, පලාපති, ලියවැල් ආදී පියගැට පෙළට යොදලා තියෙනවා. නේද? සමහර තැන්වල අපි දකින වාමන රූප තියෙනවා පඩිපෙළේ. පඩිපෙළේ වාමන රූප සමහර තැන්වල. නේ? සමහර තැන්වල දැන් මේ මෙතන මේ මූලිතේ තමයි කරන්නේ. නේද? මේ මූලිතේ තමයි කරන්නේ කැටයම්. එතකොට දැන් මේ සමහර තැන්වල වාමන රූප තියෙනවා. සමහර තැන්වල වජ්‍ර සංකේත තියෙනවා. සමහර තැන්වල පලාපති තියෙනවා. සමහර තැන්වල ලියවැල් තියෙනවා.
නේද? අනුරාධපුරයේ විසෝමාලිගයේ පියකට පෙළ ගත්තාම වජ්‍ර සංකේත සහ වජ්‍ර සහ වාමන රූප වලින් තමයි සරසලා තියෙන්නේ. මේ අනුරාධපුරයේ විසෝමාලිගයේ පියකට පෙළ ගත්තාම වජ්‍ර සහ වාමන රූප වලින් තමයි මේක අලංකාර කරලා තියෙන. ප්‍රශ්නයක් අහනවා අපෙන්. අනුරාධපුර යුගයේදී හමුවන අනුරාධපුරයේ හමුවන විසෝමාලිගයේ පියකට පෙළ කැටයම් කිරීම සඳහා යොදා කර තියෙන සංකේත මොනවාද කියලා. එහෙනම් මොනවද? වජ්‍ර සංකේත සහ වාමන රූප. පොළොන්නරුවේ පුතේ පොළොන්නරු වටදාගේ පියකට පෙළ සමීප පෙරට සිටින මෙන්න ළඟ ඉන්න මොනවද? වාමන රූප තියෙන්නේ. නේද? අර ඉන්නේ වාමනේ මොන නේද? උඩට ඉන්නවා, තව සමහරු අනිත් පැත්තට ඉන්නවා නේද? උඩට පහළ මේ වාමන රූප තියෙනවා. එතකොට මහනුවර යුගයේ දැන් මේ පොළොන්නරු අනුරාධපුරයේ අපි කතා කරා විසෝමාලිගයේ පොළොන්නරුවේ වටදාගේ පීකට පෙළේ තමයි මේ සමීපව සිටින වාමන රූප අපි දකින්නේ. මහනුවරයකට යනකොට මහනුවර විෂ්ණු දේවාලයේ පීකට පෙළේ ලියවැල් මෝස්තර දකින්න තියෙනවා. අලංකාර ලියවැල් මෝස්තර දකින්න තියෙනවා. එතකොට බොහෝ දුරට කළුගල් මාධ්‍යයෙන් තමයි පීකට පෙළ නිර්මාණය වෙන්නේ නේද? කළුගල් මාධ්‍යයෙන් තමයි පීකට පෙළ නිර්මාණය වෙන්නේ. බොහෝ දුරට අපි එහෙම නේද? කළුගල් තමයි යොදා ගන්න. එහෙනම් මෙන්න පුතේ තියෙනවා අනුරාධපුර විසෝමාලිගයේ පීකට පෙළ මේ තියෙන්නේ. වාමන රූප නේද? වාමන රූප කැටයමට දාලා තියෙනවා. විසෝමාලිගයේ මේ නේද? එතකොට පොළොන්නරුවේ වටදාගේ මේ බලන්න පුතේ මේ මොනවද තියෙන්නේ? පොළොන්නරු වටදාගේ අපි මොකද්ද කියේ? පොළොන්නරු වටදාගේ මොනවද තියෙනවද කියලාද කිව්වේ? වටදාගේ පීකට පෙළේ. එහෙනම් අපි යනවා පොළොන්නරුවේ වටදාගේ මොනවද තියෙන්නේ පුතේ? පොළොන්නරු වටදාගේ තියෙන්නේ සමීපව පෙරට සිටින වාමන රූප. සමීපව පෙරට සිටින වාමන රූප. මේ වාමන රූප තියෙන්නේ. සමීපව පෙරට සිටින වාමන රූප. අනුරාධපුරේ නෑ, එහෙම නෑ, මේ තුනයි. නේ? ඈතින් නේද? වාමන රූප ඈතින්. එහෙමනේ පොළොන්නරුවේ මේ ළඟ වාමන රූප දක්වලා තියෙනවා. ළඟ දක්වලා තියෙනවා. විෂ්ණු දේවාලයේ පීකට පෙළ පුතේ ගත්තාම මෙන්න ලියවැල් තමයි තියෙන්නේ නේද? ලියවැල් ආශ්‍රිතව තමයි පීකට පෙළ අලංකාර කරලා තියෙන්නේ. එහෙනම් පුතේ බලන්න ඔයාලා මේ ටික මතක තියාගන්න. අද දවසේ මේ පාඩම ගත්තාම ඔයාලගේ පළවෙනි වාරේ පාඩම් කීපයක්ම මේ පාඩමත් එක්ක සම්පූර්ණ වෙනවා. අපි ඊට පස්සේ කතා කරනවා ඉක්මනින්ම ඔයාලට මම පාඩමක් ගේනවා. අනෙක් පාඩම් වලට ඒ කියන්නේ මේ පළවෙනි වාරයට අදාළ අනෙක් පාඩම් වලට මම ඉක්මනින්ම තව පාඩමක් ගෙන. මේ පාඩමෙන් අපි කතා කරනවා හින්දු ආගමික සංස්කෘතියත් එක්ක බැඳිච්ච දව කැටයම් සහ වෙස්මුන් කලාව ගැන කතා කරනවා. මේ පාඩම් දෙක කතා කරපුවාම පුතේ ගොඩක් වෙලාවට ඔයාලගේ පළවෙනි වාරේ පාඩම් ටික අවසන් වෙනවා. ඊට පස්සේ දෙවෙනි වාරේ පාඩම් ටිකටත් වෙනවා. මොකද ඔයාලා ආපහු සමහර විට ඉස්කෝලේට යන්නේ තුන්වෙනි වාරේට. ඒ නිසා පළවෙනි වාරේ සහ දෙවෙනි වාරේ පාඩම් ටික මම ඔක්කොම ඉවර කරනවා. ඔයාලට මේ පාඩම් ටික මම YouTube නාලිකාවට දාලා තියෙනවා. ඔයාලා බලන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න channel එක. එතකොට ඔයාලට ඊළඟට මම කරන පාඩම ඉක්මනින්ම ලැබේවි. අනිවාර්යයෙන්ම ලැබේවි. එතකොට subscribe button එකට එහා පැත්තේ bell button එක තියෙනවා. bell button එක එක්ක තියාගන්න මම දාන පාඩම් හැම පාඩමක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට notification එකක් එනවා. ඒ පාඩමෙන් ඔයාලට ඔයාලගේ පාඩම් ටික බලා ගන්න පුළුවන්. අපි එහෙනම් අදට සමුගමු. අපි හැකි ඉක්මනින්ම ඊළඟ පාඩම් දෙකත් අරන් එනවා. සියලු දෙනාටම ආයුබෝවන්.